ආයිබෝවන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රමාණ සමිතික ඩිප්ලෝමා පාඨමාලාවට අයත් Contract Administration 1 මොඩියුලේ Client Consultant Agreement කියන මාතෘකාව යටතේ දෙවෙනි කොටස. අපි පහුගිය පාඩම් මාලාවේදී සාකච්ඡා කරා client කියන්නේ කවුද, consultant කියන්නේ කවුද, මේගොල්ලෝ අතර තියෙන agreement එක ගැන දල අවබෝධයක් ලබා ගත්තා. අපි ඒ යටතේ කතා කරා Philip White book එක සහ ICTAD Consultant 1 කියන පොත් අපිට භාවිත කරන්න පුළුවන් කියන එක. ඉතින් ඊට අදාළ ඉතුරු කොටස තමයි අද දින සාකච්ඡා කරන්නේ. මේ යටතේ අද සාකච්ඡා කරනවා form of agreement කියලා කියන්නේ කුමක්ද? General provisions, commencement, completion, alteration and termination කියන කොටස් ටික තමයි මේ යටතේ සාකච්ඡා කරන්නේ. අපි මුලින්ම බලමු form of agreement එක කියලා කියන්නේ කුමක්ද කියලා. මේ form of agreement එක කියලා කියන්නේ මේ client සහ consultant අතර ඇති වෙන agreement එකේ ඒ ෆෝම් එක සම්බන්ධව තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒතර මේකෙදී ඇතුළත් වෙලා තියෙනවා මේ දෙන්නගේ නම සහ ඔවුන්ගේ ඇඩ්‍රස් එක. ඒතර මේ දෙන්න අතර තියෙන කොන්ට්‍රැක්ට් පීරියඩ් එක කොච්චර කාලයකට එනවද? ඒ වගේම ඇත්තටම මේගොල්ලන්ගේ සිග්නේචර්ස් සහ සීල් එකක් සයින් එක තියෙන ඇග්‍රීමන්ට් එකක් තමයි ෆෝම් ඇග්‍රීමන්ට් එක කියලා කියන්නේ. ඒතර ඒකේ සඳහන් වෙනවා මේ එක් එක් පාර්ශ්ව විසින් කළ යුතු provisions මොනවද, liabilities මොනවද සහ obligations මොනවද ඔය ආදී වශයෙන් දේවල් මෙහි සඳහන් වෙලා තියෙනවා. මේක තමයි ICTAD Consultant 1 form of agreement between client and consultant. ඒකට අදාළ මේ form of agreement එක තමයි මේ තියෙන්නේ. ICTAD Consultant 1 කියන පොතෙන් ලබාගත් රූප සටහනක් තමයි මේ තියෙන්නේ. ඒතර මේ agreement එකේ මෙතන සඳහන් කරන් තියෙනවා contract එක පටන් ගන්න කවද්ද, ඒකේ අවුරුද්ද සහ දිනය, ඒ වගේම ඒක අවසන් වෙන අවුරුද්ද සහ දිනය එහි සඳහන් කළ යුතුයි. ඒ වගේම මේක කවුරු අතරද ඇති වෙන්නේ කියන එක මෙතන සඳහන් වෙනවා. ඒතර client ගේ නම සහ contract එකේ නම මෙතන අපි ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම ඊට අදාළ ඔවුන් විසින් කන්සිඩර් කරන්න ඕන දේවල් මේ පල්ලෙහා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මෙතන අර appendix A, appendix B සහ appendix C ලෙස ප්‍රධාන attachment තුනක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. හැබැයි මීට අදාළ attachment ටික තියෙන්නේ මේ පොතේම අවසානයේ තමයි attach කරන්නේ. නමුත් මෙන්න මේ කියන දේවල් ටික consider කරන්න ඕනේ කියන කාරණය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහි සඳහන් වෙලා තියෙන දේවල් අනිවාර්යෙන් consultant විසින් කළ යුතුයි. ඒ වගේම ඒ වගේම client විසින් consultant මෙන්න මේ කියන දේවල් ටික සැපිය යුතුයි. සහ ඊට අදාළව consultant අවශ්‍ය ගෙවීම් සම්බන්ධ දේවල් appendix C එකේ තියෙනවා. අපි මේ දේවල් කතා කරලා තියෙන්නේ. ඒතර ඒවට අදාළව දෙදෙනාම එකඟ වෙලා තියෙන බවට තමයි මෙතන ප්‍රකාශ වෙන්නේ. ඊට පස්සේ අවසානයේදී දෙදෙනාගේම නම සහ නමත් එක්ක මෙතන සිග්නේචර් එක දාලා තිනවා. ඒ කියන්නේ මේ කියන කන්ඩිෂන්ස් වලට දෙදෙනාම එකඟ වෙලා තිනවා කියලා මෙතන ඔහුගේ නම සහ සිග්නේචර් එක, ඒ වගේම ඇඩ්‍රස් එක මෙතන සඳහන් කරලා තිනවා. ඒ වගේම client ගේ සහ consultant ගේ දෙදෙනාගේම නම සහ ඒ විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. ඒතර මෙතන සිග්නේචර් අනිවාර්යයෙන්ම සඳහන් විය යුතුයි. ඒ කියන්නේ මේවට අදාළ පාර්ශ්වයන් එකඟ වෙලා තියෙනවා කියන එක තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඒතර සමහර අවස්ථාවලදී සමහර වෙලාවට client කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම consultant කිහිප දෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී 1 2 කියන තැන්වල එලෙස සම්බන්ධ වෙන අනිකුත් consultant ලගේ නාම සහ විස්තර සඳහන් විය යුතුයි. අපි ඊළඟට බලමු මේ condition of contract වලට අදාළව, ඒ කියන්නේ client and consultant condition of contract වලට අදාළ part 1 වලට අදාළව මොනවද කතා කරන්න තියෙන general conditions කියලා. ඒ යටතේ පළමු වශයෙන්ම general provisions කියලා අපි කතා කරනවා. ඒකෙදි consultant appendix A වලට අදාළව කටයුතු කළ යුතුයි කියන කාරණාව තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි දන්නවා appendix A කියන එකේ සඳහන් වෙලා තියෙන්නේ consultant විසින් එක් RIBA plan of work වලට අදාළව එක stages වලදී කළ යුතු කාර්යභාරයන් සම්බන්ධයෙන්. එතකොට ඒක ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතිය සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර stages වලදී සමහර consultant කෙනෙක්ගේ කාර්යභාරය අවශ්‍ය වෙන්නේ නැත්නම් ඒ අදාළ දේවල් අයින් කරලා ඒ අවශ්‍ය දේවල් ටික විතරක් එතෙන් ඇතුළත් කරන්න පුළුවන්. ඒතර ඒ වගේ තියෙන appendix A එක සම්බන්ධයෙන් ඒකට අදාළව කටයුතු කරන්න ඕන කියන එක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ condition of contract අපි සාමාන්‍යයෙන් ලිවිය යුතු language එක සහ ඒට අදාළ වෙන law එක සම්බන්ධයෙන් මේ part 2 එකේ page number 17 වල පිටු අංක 17 සඳහන් කරලා තියෙනවා. condition of engagement යටතේ මොන භාෂාවෙන්ද සහ මොන නීතියට අදාළවද මේ conditions බලගන්නන්නේ කියන එක. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් condition එකක් මෙතන සඳහන් කරලා තියෙන තව notice කියලා දාලා
all notices this agreement shall be given in writing and delivered at specific designation of the parties as set forth in part 2 කියන තැන සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් එක පාසයක් ඉතින් තවත් පාසයකට මොකක් හරි නෝටිස් එකක් යවනකොට ඒක යැවිය යුතු ක්‍රමය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක අපිට පර්සනලි ඩිලිවර් කරන්න පුළුවන්. ටෙලිග්‍රෑම් එකක් එහෙම නැත්නම් රෙජිස්ටර් පෝස්ට් නැත්නම් ෆැක්ස් මයිල් එකක් විදිහට ඒක යවන්න පුළුවන්. මේ තියෙන්නේ අර ලෝ වලට අදාළ සම්බන්ධ language and laws කියන තැන මෙතන සඳහන් කරලා තිනවා. මොන භාෂාවෙන්ද මේක ලියවෙන්න ඕනේ? එතන මෙතන සඳහන් කරලා දින භාෂාවෙන් තමයි මේ ડોකියුමන්ට් එක සකස් කරගත යුත්තේ. ඒ වගේම තමයි ක්ලයන්ට්ගේ නම, එයාගේ ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් ඒවා මෙතන සඳහන් කරලා තිනවා. ඒ වගේම කන්සල්ටන්ට්ගේ නම, ඇඩ්‍රස්, කන්ටැක්ට් නම්බර් මෙතන සඳහන් කරලා තිනවා. මොකද දැන් මොකක් හරි නෝටිස් එකක් එක පාසයක් විසින් අනිත් පාසයට යවනකොට එක්ක ක්ලයන්ට් විසින් කන්සල්ටන්ට් හෝ කන්සල්ටන්ට් විසින් ක්ලයන්ට් යවනකොට ඒ අදාළ පාසය දැනගත යුතුයි. මෙයාට යවන්න ඕන ඇඩ්‍රස් එක මොකක්ද? එයාගේ ටෙලිෆෝන් නම්බරේ මොකක්ද? එයාගේ සමහරට ඊමේල් ඇඩ්‍රස් ඒවා පවා මෙතෙන්ට අපිට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ක්ලෝස් නම්බර් 2.2 කියන තැන තියෙනවා කමෙන්ස්මන්ට් ඩේට් කියලා එකක්. එතන සඳහන් වෙන්නේ මේ ව්‍යාපෘතිය කවදිනන්ද මේක ඇත්තටම බලගන්නේ. ඒ කියන්නේ මේ කන්සල්ටන්ට් කවදිනන්ද මේ වැඩේ පටන් ගන්න ඕනේ කියන කාරණාව පටන් ගන්න දවස තමයි මෙතන තියෙන්නේ. services shall be commencement within මෙතන සඳහන් කරන දවසක් ඒ දවස හෝ සති ගානට after the agreement has come into force කියලා දාලා දෙනවා. ඒ කියන්නේ agreement එක බලා ගන්න දවස් ඉඳලා දවස් කීයක් ඇතුළතද මේක පටන් ගන්න ඕනේ කියන කාරණේ තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. ඒතර ඒ කියන කාරණේ ටික තමයි මෙතනත් මේ සඳහන් කරලා තියෙන්නේ. මෙතන ප්‍රොජෙක්ට් එක පටන් ගන්න දවස, කම්ප්ලීට් කරන්න ඕන දවස, මොකක් හරි වෙනසක් කරන්න ඕන අන්නේ කාරණා තමයි මේ ජෙනරල් කන්ඩිෂන් යටතේ මූලික අධීරයේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. එතන මෙතන සඳහන් කරලා තියෙනවා conditions related to the commencement, completion, alteration and termination of the agreement. As the condition of this agreement is effective when consultant receive the client letter of acceptance of the consultant proposal කියලා මෙතන සඳහන් කරලා තිනවා. ඒකෙන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් client කෙනෙක්ට පුළුවන් අපිට අවශ්‍ය නම් consultantලා කිහිප දෙනෙක්ව තෝරා ගන්න මේ ව්‍යාපෘතිය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්න. එවැනි අවස්ථාවලදී ඒ consultantලා හැමෝගෙම යම්කිසි ප්‍රොපෝසල් එකක් ගන්නවා. ඒ අතරින් වඩාත්ම හොඳම ප්‍රොපෝසල් එක දීපු එක්කෙනාට අපි ව්‍යාපෘතිය බාර දෙනවා. එතකොට අපි තෝරගත්ත එක්කෙනාට සාමාන්‍යයෙන් ක්ලයන්ට් විසින් යවනවා මම ඔයාව තෝරගන්නවා මගේ කන්සල්ටන්ට් විදියට කියලා ලෙටර් එකක්. ඒක තමයි මෙතන මේ LOA කියලා කියන්නේ. මෙතන අපි කතා කරන්නේ ක්ලයන්ට් විසින් කන්සල්ටන්ට් යවන ලද LOA එක සම්බන්ධවයි. එතකොට ඒක ලැබුණාට පස්සේ තමයි මේ ඇග්‍රීමන්ට් එක ඉෆෙක්ටිව් වෙන්නේ කියන කාරණේ තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි මෙතන තව සඳහන් කරලා තියෙනවා consultants and commence the services within the period stated in page number 17 කියලා. ඒ කියන්නේ consultant තමන්ගේ කාර්යභාරය පටන් ගන්න ඕනේ අර කලින් අපි කතා කරපු page number 17 වල තියෙන දිනේදී තමයි මේ ව්‍යාපෘතියට දාලා consultant service එක එයා සැපීම කරන්න ඕනේ. ඊට පස්සේ completion කරන date එක සම්බන්ධවත් විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. කොහොමද ඒක complete කරන්නේ කවද්ද ඒ විස්තර ටික මේ මෙතන වැඩි විස්තර බලා ගන්න පුළුවන් 2.3.1 part 2 කියන කොටසයි ඒ පිළිබඳ ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පොත ඕගලන්ට අවශ්‍ය නම් සිඩා ආයතන මගින් මිලදී ගන්න පුළුවන්. ඔවුන්ගේ වෙබ්සයිට් එක ඔස්සේ ගිහිල්ලා ඒ තොරතුරු ලබාගෙන ඒ පොත මිලට ගන්න හැකියාව තියෙනවා. එතන alteration and modification එමෙතන alteration modification කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. modification එක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකක් හරි වෙනසක් කරන්න වුණොත් එහෙම මේ agreement එකේ. ඒ වගේ අවස්ථාවලදී මේ දෙපාර්ශ්වයේ අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඒ දේවල් කරගන්න පුළුවන්. හැබැයි ලිඛිතව ඒ දේවල් දැනුම් දීමක් කරලා තමයි ඒ අදාළ කටයුතු කරලා ගත යුත්තේ. ඒ පිළිබඳව තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන alteration කියලා. තව assignment කියලා මෙතන සඳහන් කරලා තිනවා. සමහර අවස්ථාවලදී දැන් කන්සල්ටන්ට් කෙනෙක් තෝරගත්තට පස්සේ එයාගේ සර්විස් එක එයා කරන්නේ නැතුව තවත් පුද්ගලයෙක්ට පවරන්න පුළුවන් හැකියාවක් තියෙන සමහර අවස්ථාවලදී. හැබැයි එහෙම කරන්න බෑ. කන්සල්ටන්ට් කෙනෙක් තෝරගත්තට පස්සේ ක්ලයන්ට් ඒ අදාළ කන්සල්ටන්ට් තමන්ට අවශ්‍ය රාජකාරී හයට කරන්න ඕනේ. එයා ඒ වගකීම වෙනත් පුද්ගලයෙක්ට පවරන්න බෑ. ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එකේ සඳහන් වෙච්ච නැති වෙනත් පුද්ගලයෙක්ට ඒක පවරන්න බෑ. එහෙම පවරනවා නම් අනිවාර්යයෙන්ම ක්ලයන්ට්ගේ අවසරය අරගන්න තමයි ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන්ම ක්ලයන්ට්ගේ ලිඛිත අවසරය ලබා ගන්න කියලා තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ඒක තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි වෙනත් පුද්ගලයෙක්ට එතෙන්ට පත් කරගන්නත් බෑ. වෙනත් පුද්ගලයා පත් කරගන්නත් බෑ. ඔහුට අදාළ බලය ඔහුගේ තියෙන මේවා ට්‍රාන්ස්ෆර් කරන්නත් බෑ අනිත් පාර්ශ්වයක් හරහා ක්ලයන්ට්ගේ අවසරකින් තොරව. හැබැයි හදිසියරි මෙතන තියෙනවා debt of client කියලා එකක්. ඒ කියන්නේ හදිසියරි ක්ලයන්ට් කියන පුද්ගලයා මිය ගියොත් එවැනි අවස්ථාවලදී
කන්සල්ටන්ට් අතර තියෙන මේ එකඟතාවය එතනින් නිමා වෙන්නේ නැහැ. එහි ඒ ක්ලයන්ට් වෙනුවෙන් තියෙන ඔහු වෙනුවෙන් ඉන්න අනුප්‍රාර්ථකයා එහෙම නැත්නම් සක්සෙසර් කියලා මෙතන සඳහන් කරලා තිනවා. ඒත් හදිසියෙ එක ක්ලයන්ට් ජීවිතයටපත් වුණොත් එහෙම his right and obligations pass the his successor. ඒ කියන්නේ ඔහුගේ අනුප්‍රාර්ථකයාට ඒ rights සහ obligations යනවා කියන එක තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන partnership කියලා දාලා තිනවා. එතන සඳහන් කරලා තිනවා the consultant can make any partnership within another party with another party. If one party of the consultant death, his responsibility goes to the remain partner. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී මේ කන්සල්ටන්ට් කියන කට්ටිය ඒ කියන්නේ උපදේශක කියන කට්ටිය ඒගොල්ලෝ කිහිප දෙනෙක් එකතු වෙලා මේ ඇග්‍රීමන්ට් එක සයින් කරනවා. ඒතර එවැනි අවස්ථාවලදී ඒ කියන්නේ සමහර අවස්ථාවලදී ආර්කිටෙක්චරල් පාර්ට් එක ආර්කිටෙක්ට් කෙනෙක් කරනවා. ඒතර QS පාර්ට් එක ක්වොන්ටිටි සර්වේ කරනවා. ස්ට්‍රක්චරල් පාර්ට් එක ස්ට්‍රක්චර් ඉන්ජිනියර් කරනවා. ඒ වගේ කන්සල්ටන්ට්ලා කිහිප දෙනෙක් එහෙම නැත්නම් කන්සල්ටන්ට් ෆර්ම් කිහිපයක් එකතු වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඒතර හදිසියවත් මේ වගේ පාර්ට්නර්ෂිප් එකක් විතර තියෙන කන්සල්ටන්ට් ෆර්ම් එකක කවුරු හරි එකපාර්ශ්වයක් මිය ගියොත් එහෙම. ඒතර ඊතුරු පාර්ශ්වයට ඒ අර මියගිය කෙනාගේ ඒ මියගිය උපදේශකයාගේ කාර්යභාරයත් එයාට වගකීම ගන්න වෙනවා. ඒක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මේක ඔයගලන්ට සිංහලනුත් බලා ගන්න පුළුවන්. මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ postponement and termination කියන මාතෘකාවේ 2.10 යටතේ. postponement කියලා කියන්නේ తాවකාලිකව මේ ඇග්‍රීමන්ට් එක නවතා දැමීම. termination කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ඇග්‍රීමන්ට් එක නවතා දැමීම. ඒතර සමහර අවස්ථා තියෙනවා මේ ව්‍යාපෘතිය තාවකාලික නවත්තන්න සිදුවන අවස්ථා සමහරලාට ඒවා වළක්වන්න බැරි හේතු නිසා මේ සිදු වෙන්න පුළුවන්. සමහරලාට ක්ලයන්ට්ගේ හෝ කන්සල්ටන්ට්ගේ අඩුපාඩු නිසා සහ උන්ගේ අතින් Tamanට අදාළ රාජකාරී ඉටු නොකිරීම නිසා තාවකාලික නවත්තන්න සිදු වෙනවා. ඒ වගේම ඒවා ඉක්මවා ගියොත් එහෙම ඒ කියන්නේ ඒවල සීමාවක් නැතුව ඒවා දිගින් දිගටම ඒකම වරද කරොත් එහෙම සමහරලාට සම්පූර්ණයෙන්ම ටර්මිනේට් කරලා දාන්න සිද්ධ වෙනවා. එතකොට මේ 2.10.1 කියන clause එකේ තියෙනවා by notice of the client කියලා. මේකේ සඳහන් කරලා තියෙනවා the client intend to abandon the services in whole or in part or terminate the services under this agreement by prior notifying the consultant at any time කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේ යටින් සඳහන් කරලා තියෙනවා upon receipt of such notice the consultant should take immediate action to close the services and minimize the cost කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට ක්ලයන්ට් කෙනෙක්ට හිතුනොත් මේ දෙදෙනා අතර තියෙන ඇග්‍රීමන්ට් එක නවත්තන්න ඕන කියලා. ඒ කියන්නේ ඔහුගේ මුදල් ප්‍රශ්නයක් හෝ මොකක් හරි හේතුවක් නිසා. හැබැයි මොකක් හෝ වෙනත් හේතුවක් නිසා හෝ නවත්තන්න වෙනවා නම් එයාට නවත්තන්න හැකියාව තියෙන. හැබැයි අනිවාර්යයෙන්ම ඒ අනිකුත් පාර්ශ්වය ඒ කියන්නේ කන්සල්ටන්ට් පාර්ටියට කල් තියා පූර්ව දැනුම් දීමක් කරන්න ඕනේ. ඒක තමයි ප්‍රයර් නොටිෆයින් කියලා තියෙන්නේ මෙතන. එහෙම පූර්ව දැනුවත් දීමක් කළා ඔහුට පුළුවන් මේ දෙදෙනා අතර තියෙන ඇග්‍රීමන්ට් එක නවත්තන්න. එතකොට මෙතන සිංහලුත් එක බලා ගන්න පුළුවන්. ක්ලයන්ට් විසින් ඕනම වෙලාවක උපදේශකයාට පූර්ව දැනුම් දීමකින් මේ ගිවිසුම යටතේ සේවාවන් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් අත්හැරීම හෝ අවසන් කිරීමට කැමති නම් ඒවා පූර්ව දැනුම් දීමක් කරලා ඒ දේවල් කරන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම කන්සල්ටන්ට් දැනගත යුතු කාර්යයක් තියෙනවා. මේ දැන් මෙහෙම නෝටිස් එකක් ක්ලයන්ට්ගෙන් ලැබුණොත් එහෙම මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් කන්සල්ටන්ට් ලබා දීලා තියෙන පහසුකම් ෆැසිලිටිස් ඒවට අදාළ යන වියදම් ඒවා අඩු කරන්න ඔහු කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ දැන් ඔහු යම්කිසි කාලයක් දෙනවා මේ කාල සීමාවදී මම මේක නවත්තනවා කියලා. ඒතර ඊට අදාළව ඔහුට දීලා තියෙන වරප්‍රසාද අනිත් ලෙස භාවිතා කරන්න නැතුව ඒ දේ කටයුතු කරගෙන යන්න ඕනේ මේ කන්ඩිෂන්ස් වලට අදාළව. තවත් එකක් මෙතන සඳහන් කරලා තිනවා මේ postponement or termination කරන්න තියෙන අවස්ථා 2.10 යටතේ 2.10.2 කියන clause එක යටතේ. ඒකේ major force major කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒතර ඒකේ මොනවද ඒක යටතේ අපි බලමු මොනවද මේ consider කරන්න ඕන දේවල් කියලා. ওই සමහර අවස්ථා තියෙනවා විශේෂයෙන්ම මේ uncontrollable situations. ඒ කියන්නේ නොවැළැක්විය හැකි හේතුන් නිසා ඒ වගේ circumstances නිසා ඒ කියන්නේ අපිට පාලනය කිරීමකින් තොරව මේ ව්‍යාපෘතියක් මොකක් හරි හේතුවක් නිසා නවත්තන්න සිදුවන අවස්ථා තියෙනවා. කියන්නේ සාමාන්‍ය පරිදි මේ ඇග්‍රීමන්ට් එක කටයුතු කරන්න බැරි වෙනවා. මොකද මේ වගේ අවස්ථා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය act of god කියලා අපි හඳුන්වනවා. නැත්නම් දෙවියන්ගේ පනත. ඒ කියලා අපි සිංහලෙන් හඳුන්වනවා. ඒ කියන්නේ අපිට නොවැළක්විය හැකි හේතුන්. යුදමය තත්වයන්, එතකොට වසංගත වගේ තත්වයන්, එතකොට ඇක්සිඩන්ට්, සමහරවිට මිනිස්සු අතර තියෙන මොන හරි උද්ඝෝෂණ වගේ දේවල් නිසා මේ ව්‍යාපෘති නවත්තන්න සිදුවන විශේෂයෙන්ම
ඔය කර්මාන්ත ශාලා වගේ ව්‍යාපෘති ගන්නකොට සමහරලාට ඒ අවට ප්‍රදේශයෙන් මිනිස්සු මේ ව්‍යාපෘතියට විරුද්ධව මේව ව්‍යාපෘති නවත්තන්න කටයුතු කරනවා. ඒතර වෙනි අවස්ථාවේදී මේ ඇග්‍රීමන්ට් එක දීලා තියෙන කාලය සීමාවේදී කරගෙන යන්න බැරි වෙනවා. මොකද මහජන විරෝධතාවයක් නිසා හෝ වෙනත් භූමිකම්පා තත්ත්වයක්, ෆ්ලඩ් සිටුේෂන් එකක්, ඒ වගේ සිටුේෂන් වලදී ව්‍යාපෘතිය කරගෙන යන්න බැරි වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම කන්සල්ටන්ට් පාර්ටි එක ක්ලයන්ට් ඉක්මනට දැනුම් දීමක් කරන්න ඕනේ. මේ වගේ තත්ත්වයක් නිසා මේ අපේ තියෙන ඇග්‍රීමන්ට් එකට අදාළව අපිට කටයුතු කරන්න බෑ. අපේ සර්විස් එක ඔබට සපයන්න බෑ කියලා නොටිෆිකේෂන් එකක්, ඒ කියන්නේ නෝටිස් එකක් යවන්න ඕනේ ඊටාම ඉක්මනින්. එතකොට මේ කටයුත්ත ඒක තමයි මෙතන මේ සඳහන් කරන්නේ. Therefore as soon as possible consultant should notify the client. ඒ කියන්නේ කන්සල්ටන්ට් කියන පාර්ශ්වයේ ඉතා ඉක්මනට මේ පිළිබඳ දැනුවත් කිරීමක් කරනවා. සමහරවිට මේ ක්ලයන්ට් කියන පුද්ගලයා විදේශ රටක ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සමහරවිට මේ සයිට් එකට නිතරම එන්න යන පුද්ගලයෙක් නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔහු දැනුවත් කර තිබීම මේ කන්සල්ටන්ට්ගේ වගකීමක් වෙනවා. එතකොට එලෙස නොකරොත් එහෙම සමහරවිට පස්සේ මේ ක්ලයන්ට්ට අයිඩියා එකක් නැහැ මේ ව්‍යාපෘතිය මෙහෙම නවත්තලා තියෙනවා කියලා. එතකොට සමහරවිට ක්ලයන්ට්ට පුළුවන් කන්සල්ටන්ට්ගේ ඩියුටි හරියට නොකරලා කියලා එයාට ඇක්ෂන් එකක් ගන්න. මොකද කන්සල්ටන්ට්ගේ වගකීම තමයි මේ පිළිබඳ ඉක්මනට දැනුවත් කිරීම. මේ වගේ හේතුවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපේ ව්‍යාපෘතිය කරගෙන යන්න බෑ. අපේ ඇග්‍රීමන්ට් එකට අදාළව ඒ පිළිබඳ දැනුවත් කර ගැනීම කන්සල්ටන්ට්ගේ වගකීමක් වෙනවා. ඒ වගේම තමයි 2.10.3 කියන ක්ලෝස් එක යටතේ තියෙනවා default by client කියලා. ඒ කියන්නේ සේවාදායකයාගේ නොසලකා හැරීම කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ක්ලයන්ට්ගේ අතින් මොකක් හරි අඩුපාඩුවක් නිතරම වෙනවා නම් මේ කන්සල්ටන්ට්ට පුළුවන් මේ ව්‍යාපෘතිය අදාළ ඇග්‍රීමන්ට් එක ටර්මිනේට් කරලා දාන්න. ඒක නවත්තලා දාන්න පුළුවන්. අවස්ථා දෙකක් මෙතන පෙන්නලා තියෙනවා. if consultant not receive the payment. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කලින් කතා කරා කන්සල්ටන්ට්ගේ කාර්යභාරය ඉවරලා එයා හදනවා සාමාන්‍ය එයාගේ අදාළ පේමන්ට් එකට අදාළ ඩොකියුමන්ට් එක ඒක ක්ලයන්ට් දුන්නට පස්සේ දවස් 30ක් ඇතුළත සාමාන්‍යයෙන් ගෙවීම කළ යුතුයි සාමාන්‍යයෙන්. හැබැයි දවස් 60ක් යනකුණුත් ඒ ඩොකියුමන්ට් එක දීලා පේමන්ට් එක ලැබුණේ නැත්නම් කන්සල්ටන්ට් පුළුවන් මේ කොන්ට්‍රැක්ට් එක ටර්මිනේට් කරලා දාන්න. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා අර කලින් අවස්ථාවේදී කිව්වා 2.10.2 යටතේ ෆෝස් මේජර් සිටුේෂන් යටතේ අපි කතා කරා. සමහර නොවැළැක්විය හැකි හේතුන් අන්කන්ට්‍රෝලබල් සිටුේෂන්ස් අපි මේවා ගැන ඩිස්කස් කරා. මේ වගේ අවස්ථා යුද්ධමය තත්ත්වයන්, සිවිල් කොමොඩේෂන් ඒ වගේ අවස්ථාවලදී අපිට తాවකාලිකව මේ ව්‍යාපෘති නවත්තන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ එලෙස නවත්තලා ඒක සීමාවක් නැතුව මාස ගණන් සති ගණන් ඇදියදී ගිහිල්ලා අවසානයේදී මාස 6කුත් ඉක්මවා ගියොත් එහෙම. ඒතර ක්ලයන්ට් මේ ව්‍යාපෘතිය දෙදෙනා අතර තියෙන මේ ඇග්‍රීමන්ට් එකේ තවදුරටත් පවත්වාගෙන යෑම තේරුමක් නැති වගේ ස්වභාවයක් එන අවස්ථාවක් එනවා. ඉතින් මේ අවස්ථාවේදී කන්සල්ටන්ට්ට පුළුවන් තීරණයක් ගන්න මොහු සමග තවදුරටත් මේ ඇග්‍රීමන්ට් එක දිගට කරගෙන යනවාද කියන කාරණේ. එතකොට මෙහිදී ඒගොල්ලන්ට පුළුවන් මාස 6කට වඩා පෝස්ට්පෝන් වෙලා තියෙනවා. ඒ කියන්නේ తాවකාලිකව මේ ඇග්‍රීමන්ට් එක తాවකාලිකව නවත්තලා තියෙනවා නම් මාස 6කටත් වඩා කාලයක් ඇදෙනවා නම් ඒක කන්සල්ටන්ට් හැකියාව තියෙනවා. ඇත්තටම මේක ටර්මිනේට් කරලා දාන්න හැකියාවක් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ 2.10.4 කියන කොටස යටතේ entitlement of consultant upon postponement or termination කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒකේ ඇත්තටම මෙතන ඇවිල්ලා මේ තියෙන්නේ එයාට හැකියාවක් තියෙනවා මේ 2.10.1, 2.10.2 සහ 2.10.3 කියන clauses වලට අදාළව මේ ඇග්‍රීමන්ට් එක, සර්විස් ඇග්‍රීමන්ට් එක පෝස්ට්පෝන් කරන්න සහ ටර්මිනේට් කරලා දාන්න එයාට බලය ලබා දීමක්, එයාට අයිතිවාසිකමක් තියෙනවා. ඒක ඉල්ලීමක් කරන්න. ඒක තමයි මෙතන උපදේශක හිමිකම ලෙස හෝ නැත්නම් entitlement of consultant upon postponement කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහුට ඒ සඳහා ඉල්ලීමක් කරන්න නීතිය වශයෙන් අයිතියක් තියෙනවා කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මෙතන පෙන්නලා තියෙනවා 2.10.5 කියන clause එක යටතේ default by the consultant. සමහර අවස්ථාවේදී මේ උපදේශකයාගේ එහෙම නැත්නම් කන්සල්ටන්ට්ගේ අතේ වරදක් තියෙන නිසා ක්ලයන්ට් සමහර අවස්ථාවේදී මේ උපදේශකයත් එක්ක තවදුරටත් ඇග්‍රීමන්ට් එක ගහන්න සුදුසු නැහැ කියලා හිතලා තීරණය කළා මේ කොන්ට්‍රැක්ට් ඇග්‍රීමන්ට් එක නවත්තලා දාන්න පුළුවන්. ඒක තමයි මෙහි සඳහන් කරලා තියෙන මේ යටතේ කතා කරන්නේ. මෙතන බලන්න මේකේ තියෙනවා the client shall notify the consultant in writing if the consultant is not discharging his obligations under this agreement. ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එකේ සඳහන් වෙලා තියෙනවා විශේෂයෙන්ම appendix A කියන කොටසේ එක් RIB plan of work වලට අදාළව තියෙන stages වලදී
කන්සල්ටන්ට් විසින් කළ යුතු කාර්යභාරයන් ටික එතන සඳහන් කරලා තියෙනවා. මේ ක්ලයන්ට්ටත් හොඳ අවබෝධයක් තියෙනවා. මේ ස්ටේජ් එකේදී මෙන්න මේ කාර්යය අනිවාර්යෙන් කරන්න ඕනේ මේ කන්සල්ටන්ට් පාර්ශ්වය විසින්. හැබැයි මේ කන්සල්ටන්ට් සමහරවිට තමන්ට හිමි කරන්න තියෙන වගකීම හරියට නොකළොත් එයාගේ සර්විස් එක හරියට දුන්නේ නැත්නම් ක්ලයන්ට් පුළුවන් නොටිෆිකේෂන් එකක් යවන්න, නෝටිස් එකක් යවන්න ඔබ මේ කාර්යභාරය හරියට කරන්නේ නැහැ කියලා පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන්, ලිඛිතව දැනුම් දීමක් කරන්න පුළුවන්. හැබැයි මේ ලිඛිත දැනුම් දීම කරලත් දවස් 15ක් යනකුණුත් කන්සල්ටන්ට් පාර්ටි එක විසින් ඒකට රිප්ලයි එකක් එවුවේ නැත්නම්, ඒකට උත්තර බැඳලා මොකක් හරි ලිපියක් එවුවේ නැත්නම්, ලිපියක් හෝ ඊමේල් එකක් එවුවේ නැත්නම් ක්ලයන්ට් බලය තියෙනවා මේ දෙන්න අතර තියෙන ඇග්‍රීමන්ට් එක ටර්මිනේට් කරලා දාන්න. ඒතර ඒක තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. If consultant did not reply to above notice. ඒ කියන්නේ above notice කියන්නේ ක්ලයන්ට් විසින් notice එකක් යවන කන්සල්ටන්ට් මේ ඔබගේ කාර්යය නිසියාකාරයෙන් ඔබ කළා නැහැ කියලා ඒක පිළිබඳව දැනුවත් කරලා ඔබ්ලිගේෂන්ස් වලට අදාළව ඒ කටයුතු හරියට කරලා නැහැ කියලා දැනුවත් දීමක් කරාට පස්සේ notice එකක් යවනවා. ඒ notice එකට දවස් 15ක් යනකුණුත් කන්සල්ටන්ට් හදිස්සියවත් reply කරේ නැත්නම් විතරක් මේ ක්ලයන්ට් පුළුවන් මේක නවත්තලා දාන්න. හැබැයි කන්සල්ටන්ට් හැකියාව තියෙනවා ඒ පිළිබඳ දැනුවත් වෙලා ආපහු නැවත එයාට ඒ වැරද්ද හදාගෙන කටයුතු කරගෙන හැකියාව තියෙනවා. හැබැයි දවස් 15ක් යනකම් ඒ නෝටිස් එක යවුවේ නැත්නම් තමයි මේ ගැටලුව ඇති වෙන්නේ. මෙතන සඳහන් කරලා තියෙනවා claims for default කියලා එකක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ if any claim for the damages arise, termination as agreed between the client and consultant or go for arbitration in accordance with clause 6 කියලා දාලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් දෙදෙනා අතර තියෙන ඇග්‍රීමන්ට් එකක් මොකක් හරි කාරණාවක් බ්‍රීච් කරොත් එහෙම ඒක පාස්වෙන් අනිවාර්යයෙන්ම පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ පාඩුවක් සිද්ධ වුණොත් එහෙම මේගොල්ලෝ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කන්ඩිෂන් ඔෆ් කොන්ට්‍රැක්ට් වලට දාලා මේ ෆෝම් ඇග්‍රීමන්ට් එකට දාලා තියෙන කන්ඩිෂන්ස් සහ ඔබ්ලිගේෂන්ස් වලට දාලා ඒවා බලලා ඒවට අදාළ දෙදෙනාම එකතුලා ඒ දේවල් වරදවල් වෙලා තියෙනවා ඒවා හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා කතා කරලා. හැබැයි එලෙස නොකළ මේක තවදුරටත් ඒ ගැටුම ඉදිරියට යනවා නම් මේ ආර්බිට්‍රේෂන් කියන ක්‍රමවේදය ඔස්සේ මේ ගැටලුව විසඳ ගන්න හැකියාව තියෙනවා. ඒක තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. ඒතර මේකට වඩා තව ක්ලෝසස් තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේවා තව අධ්‍යයනය කරන්න තවදුරටත්. මෙතන ඊළඟට දාලා තියෙනවා rights and liabilities of parties කියලා. මෙතන සඳහන් කරලා තියෙනවා termination of the agreement for whatever reason will not prejudge or affect the acquired right or entitlement and right of one party to this agreement කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මෙතන සඳහන් කරලා තියෙනවා. අතන මේකෙක ඉන්නේ මේ ටර්මිනේෂන් එක කරන්න ඇත්තටම හැමෝටම බලය සහ අයිතිය තියෙනවා. ඒතර එක් පාර්ශ්වයට මේ ටර්මිනේට් කරාට පස්සේ යම්කිසි බලපෑමක් වෙන්න බෑ. ඒ නීතියෙන් මේක තියෙන දේවල් වලට අදාළව තමයි මේ කටයුත්ත සිදු වෙන්න ඕනේ. එහෙම නැතුව ඊට පිටින් ගිහිල්ලා මේ ඇග්‍රීමන්ට් නවත්තන්න බෑ. ඒ කියන්නේ අනිත් පාර්ශ්වයට අගතියක් නොවන විදිහට මේ කටයුතු කරගෙන යා යුතුයි. ඉතින් අද දින අපි සාකච්ඡා කරේ ක්ලයන්ට් කන්සල්ටන්ට් ඇග්‍රීමන්ට් එකේ ෆෝම් ඇග්‍රීමන්ට් එක සහ ජෙනරල් කන්ඩිෂන් වලට අදාළ කරුණු කිහිපයක්. ඉදිරි පාඩම් මාලාවලදී මේ ජෙනරල් කන්ඩිෂන් යටතේ සාකච්ඡා කරන ඉතුරු කොටස සාකච්ඡා කරමු. ස්තුතියි.